ලෝකයේ විශ්මයටපත් වෙන අපේ නිර්මාණ මොනවද තිබුණේ? අවුරුදු 48000කට ප්‍රථම මේ ලංකාවේ තමයි මුලින්ම ඒ දුණුවිතල හැදුවේ කියන එක අද ඔප්පු කරලා තියෙනවා. පාහියන්ගල් ලිනේ කරපු පරීක්ෂණ වලින් අපේ ලාංකික විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා. අපි වෙනත් රටවල් එක බලනකොට ඉතාම විශිෂ්ට අවීම වෙනවා. 15 වෙනි නැත්නම් 11 වෙනි 12 වෙනි සියවස්වල ඒ කාලවල අපේ රටෙන් වානේ පිටරට යවලා තියෙනවා. වැඩියෙන්ම වානේ පිටරට ඇරියේ ශ්‍රී ලංකාවෙන් කියලා. ඒතර ඒ වානේ මගින් තමයි ඔය සිරියාව වගේ රටවල ඩමස්කස් කියන කඩු හැදුවේ. සිරියාව වගේ මැද පෙරදිග රටවල කියනවා සෙරෙන්ඩිප් ස්ටීල් කියලා. ඒ සෙරෙන්ඩිප් කියන්නේ අපේ රටේ නමක්. ඒතර ඒ වානේ තමයි ඒගොල්ලෝ භාවිත කරලා තියෙන ඒගොල්ලන් කඩු හදන්න. ඒ ඩමස්කස් කඩුවේ විශේෂත්වය තියෙන්නේ එහි තිබෙන නම්‍යශීලී බව සහ තියුණු බව සහ එය ඊටාම හොඳින් දිගු කාලයක් පරිශීලනය කරන්න පුළුවන් මේ මල නොකෑම සැහැල්ලු බව. දැන් 2006 පමණ තමයි හොයාගත්තේ මේට නැනෝ තාක්ෂණය භාවිත කරලා තියෙන බව. ඒක ඔප්පු වෙලා ඉවරයි. දැන් ඒක ඔප්පු කරේ 2000 ගණන්. බොහොම තියුණු ආයුධයක් මේ ඔබ කියන්නේ. තියුණු ආයුධයක්. දැන් අපි සෙටින් රෙද්දක් වගේ උඩ දාලා ඒක මෙහෙම ඇල්ලුවොත් එහෙම කඩුවෙන් ඒක කැපිලා වැටෙනවා. සාමාන්‍ය කඩුවකින් නම් ඒක ලිස්සල යනවා. දැන් උදාහරණයක් වශයෙන් අපේ උම්මග්ග ජාතකයේ තියෙනවා කඩුවක මුවාත බලන්නම් කඩුව උඩින් මේ මුවාතට උඩින් මෙහෙම පුළුන් කැල්ලක් දාන්න කියලා. ඒතකොට ඒක දෙකට කැපිලා වැටෙනවා නම් තමයි ඒකේ මුවාත කියන්නේ. ඒ ඩමස්කස් කඩුවේ ලක්ෂණ තමයි. 376 වෙනි ජාතක කතාව තියෙනවා සුචි ජාතකය කියලා. ඒ ජාතක කතාවේ තියෙනවා මේ නැනෝ තාක්ෂණය සම්බන්ධ ඉඟියක්. ඩිකෝටෝ කියන ප්‍රතිකාර සෙනෙවියා යාගේ පොතේ ලියනවා සීතාවක රාජසිංහයන් තුවක්කු 20000ක් හදාගෙන අපට ඒකෙන් ගහලා අපිව ගහලා කොළඹ කොටුවට සීමා කරා කියලා. ඒකම යා කියනවා අපේ තුවක්කු වලට වැඩිය ඈතට එල්ලෙට තියන්න පුළුවන් තුවක්කු සිංහල හමුදාවෙන් ගෙනාවයි කියලා. එයා වොවේජස් කියන යාගේ පොතේ ලියලා තිනවා මේ සිංහල හමුදාව ගෙනාවු තුවක්කු ඒ ප්‍රංශ තුවක්කු වලටත් වැඩිය මුළු යුරෝපෙම තුවක්කු වලට වැඩිය හොඳ තුවක්කුවක් මේ ගෙනාවා කියලා. ජේතවනයේ වගේ අදටත් ලෝකේ ගඩොලෙන් විතරක් කිසිම කම්බියක් කිසිම බදාමයක් ඒ වගේ කොන්ක්‍රීට් එකක් නැතුව අදටත් ගඩොලෙන් විතරක් හදපු උසම ගොඩනැගිල්ල තමයි ජේතවනයේ. මගේ ආත්ම තෘප්තිය සඳහා මම කරන්නේ මොකද මම මේ රටේ සාරේ උරාගෙන ජීවත් වෙච්ච පුද්ගලෙක්. ඒ වගේම මේ රටේ නිදහස් අධ්‍යාපනය ලැබපු කෙනෙක්. එතකොට මට මේ රටට මම මේ රටට ණය ගැතියි. ඒ නිසා මගෙන් යම්කිසි සේවයක් විය යුතුයි. මට බොහොම කෙටි කාලයක් මේ තව ජීවිතේ තියෙන්නේ. අර බස් වලට එකේ බස් එක යනවා මෙතෙන්ට ආවම මට නගින්න තියෙන්නේ. අයිබෝවන් හිතවතුනි සුබ දවසක්. යහපත් දවසක් විශ්වකර්ම අපේ නාලිකාවත් එක්ක සම්බන්ධ වෙන ඔබ හැම දිනාටම. ඉතින් අද දවසේදීත් හැමදාම වගේ බොහොම වැදගත් කතා බහක් ගොඩනගන්නට තමයි අපි සූදානම් වෙලා ඉන්නේ. ඉතින් අපේ ඉතිහාසය පිළිබඳව අපි යම් කාරණා හොයාගෙන යන අතරවාරයේදී අපි හිතුවා බොහොම සුවිශේෂී කාරණයක් මතු කරලා ගන්න. ඔබ සමහර විට මීට කලින් මේ සම්බන්ධයෙන් වැඩිදුරට අධ්‍යයනය කරලා හෝ මේ පිළිබඳව වැඩිදුර කාරණා හොයාගෙන ගිහිල්ලා විමර්ශනය කරලා නැතුව ඇති කියලා අපි විශ්වාස කරනවා. ඒ හින්දා අපි අද බොහොම සුවිශේෂී කතා බහකට යොමු වෙමු. ඉතින් මේ කතා බහ සඳහා අපි ආරාධනා කරා තොරතුරු තාක්ෂණවේදී ඒ වගේම තමයි මෙතුමා ලේඛකයෙක් විදිහට කටයුතු කරනවා සහ තවත් ශ්‍රේෂ්ඨ ගණනාවක් සම්බන්ධයෙන් හසල දැනුමක් තියෙන ප්‍රවීණයෙක් මෙතුමා අනුර නන්දලාල් මහත්මයා. බොහොම ගෞරවයෙන් ඔබතුමාව පිළිගන්නවා අයිබෝන් කියලා විශ්වකර්ම නාලිකාවට. ඉතින් අද අපි ප්‍රථම වතාවට තමයි මේ විදිහට මුණ ගැහෙන්නේ. විවිධ විෂයන් සම්බන්ධයෙන් එතුමාට හසල දැනුමක් තියෙනවා. විවිධ විෂයන් සම්බන්ධයෙන් පොතපත රචනා කරලා තිබෙනවා. ඉතින් අපි අද කතා කරන කාරණය කුමක්ද කියන්නට පෙර මම කැමති මේ ඔබතුමා සම්බන්ධයෙන් ටිකක් තොරතුරු ටිකක් දැනගන්න. ඔබතුමා දැන් ඔය කියපු ශාස්ත්‍ර වලට අමතරව තව මොන වගේ ශාස්ත්‍ර වලද කටයුතු කරන්නේ? කොහොමද ඔබතුමාගේ ඉතිහාසය පිළිබඳව පොඩ්ඩක් අපි කතා කරමු. මම ඇත්තටම විශ්වවිද්‍යාලයෙන් පස්සේ වෘත්තියක් වශයෙන් තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රයේ තමයි වැඩ කරේ 1982 සිට වර්තමානයේ දක්වා. ඒ අතරතුර ඉතින් මම දැනට රජයේ ආයතනවල සහ ඒ වගේම විදේශ ආයතනවලත් ඒ තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රයේ රැකියාවල් කරලා තිනවා. ඒ අතර 1986 වගේ ඉඳන් මම දේශකයෙක් හැටියට තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රයේ කටයුතු කරනවා. විශ්වවිද්‍යාලවල හෝ එහෙම නැත්නම් යම් විභාග සඳහා. තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රය අපේ රටේ මේ ආරම්භ වෙන මුල් කාලවකවානුවේදී පිළිබඳව හොයන්න බලන්න පටන් ගන්න මුල් කාලවකවානුවේ තමයි ඔබතුමා මේ ශාස්ත්‍රයට යොමු වෙලා කටයුතු කරන්න මං හිතන්නේ. ඔව් ඇත්තටම 1960 දශකේ තමයි 65 67 වගේ කාලේ තමයි ලංකාවට ඔය පරිගණක කියන එක ආවේ. නමුත් අපි 82 වෙනකොටත් ඒ තරම් දියුණු තත්ත්වයකට තිබුණේ නැහැ. නමුත් පරිගණක කීපයක් ලංකාවේ තිබුණා. ඒවා මේ දැන් තියෙනව නෙමෙයි. ඔව්.
තොරතුරු තාක්ෂණ වේදය පිළිබඳව හසල දැනුමක් තිබෙන කෙනෙක්. ඒ වගේම මම කියවනේ විවිධ ශාස්ත්‍රයන් ඔස්සේ ඔබතුමාට කතා බහ කරන්න පුළුවන් කියලා. මේ දැන් අපේ ඉතිහාසය පිළිබඳව, අපේ සංස්කෘතිය පිළිබඳව, අපේ වටිනාකම් පිළිබඳව මෙතුමා මේ කාල පරාසය තුල, මේ කාල සීමාව තුල යම් ගවේෂණයක නිරත වෙලා ඉන්නවා. ඒ අතරේ අර මම කලින් කියපු ඔබ යම් ආකාරයකට යම් ලොකු අවධානයක් යොමු නොකරපු කාරණේ තමයි අපේ ඉතිහාසයේ ඉඳලා මේ දක්වා අපි පාවිච්චි කරපු අවි ආයුධ සම්බන්ධයෙන්. මම හිතන්නේ పూర్ව ශිලා යුගවල ඉඳලා මේ කාලේ දක්වා පාවිච්චි කරපු අවි ආයුධ සම්බන්ධයෙන් එතුමා මේ දවස්වල විශාල අධ්‍යයනයක් සිදු කරගෙන යනවා. ඒ පිළිබඳව යම් කාරණා කිහිපයක් කතා කරන්න තමයි මේ සූදානම් වෙලා ඉන්නේ. ඔබට වෙනස්ම විදිහේ අත්දැකීමක් බවට පත් වෙයි. මම කැමතියි අනුර මහත්මයා දැනගන්න කොහොමද අපි ආරම්භයක් ගන්න ඔබතුමාගේ පරීක්ෂණ කටයුතු වල තත්ත්වය මොන වගේද? ඇයි අපි මේ මාතෘකාව ගැන කතා කරන්න ඕනේ කියලා ඔබතුමාට අදහසක් මතුවෙන්නේ කොහොමද? අපි එතනින් පටන් ගමු. ඇත්තට මම විනෝදාශයක් වශයෙන් සාමාන්‍යයෙන් ලේඛන වෘත්තියේ ඉන්නේ. ඒ අතර මේ විශේෂයෙන් මේ කොවිඩ් මේ වෛරස් කාලෙදී ගොඩක් විට ගෙදර ඉන්න නිසා මට පොත් 7-8ක් ලියන්න පුළුවන් වුණා. ඒ අතරින් මේ ආයුධ සම්බන්ධ පොතක් ලියන්න මට අදහසක් ආවා. කොහොම ආවද කියලා එකපාරට දන්නේ නැහැ. නමුත් ඒ පසුව මට පෙනී ගියා මේක විශාල පුරුල් පරාසයකට යනවා කියලා. ඒ සැරේ මම ඒ ගැන පරීක්ෂණ ග්‍රන්ථයක් හැටියට දැන් අවුරුදු 1.5ක් පමණ තිස්සේ ඒ සම්බන්ධව කරගෙන යනවා. ඒකෙදි මම ගොඩාක් විවිධ ප්‍රදේශවලට ලංකාවේ ගිහිල්ලා තියෙනවා. ඒ වයින් මම හොයාගෙන තියෙනවා යම් කරුණු ඒ කාරණා එකතු කරලා පරීක්ෂණ ග්‍රන්ථයක් හැටියට මේ ආයුධ සම්බන්ධ පොතක් මම කරගෙන යනවා දැන් මේ දවස්වල හෙළ රණාවියේ මග සලකුණු කියලා. එතකොට දැන් අපි මේ දේවල් අධ්‍යයනය කිරීම තුළින් මොනවද අපිට ලබා ගන්න පුළුවන්? දැන් අවි ආයුධ ගැන කිව්වට පස්සේ ටිකක් අතීතයේදී නම් මේවා පාවිච්චි කරේ තමන්ගේ ජීවිතය රැකගන්න, දඩයමක් කරගන්න එහෙම තත්වයක් නේ. පස්සේ මේක විකාශනය වෙලා යුද්ධවලට ඒ වගේ දේවල් වලට දැන් අද වෙනකොට සමහර විට අවි ආයුධ කිව්වම කෙනෙකුට හිතෙන්නේ මේක මුළු ලෝකෙම විනාශ වෙන තත්වයකටනේ. දැන් අපි මේක අධ්‍යයනය කිරීම තුළින් මොකක්ද අපි රටක් විදියට, ජනතාව විදියට බලාපොරොත්තු වෙන්න පුළුවන්? දැන් මේකෙදී අවි ආයුධ කිව්වම ඇත්තටම මේ සාමාන්‍ය යුද්ධවලට භාවිත කරන ආයුධම පමණක් නෙමෙයි, පසු කාලිනව ගොවි කර්මාන්තයේ සඳහා වෙනත් කර්මාන්ත සඳහා ඒවා ශල්‍ය කර්ම උපකරණ ඒ සියලු දේ ඇතුළත් වෙනවා. හැබැයි මෙතන මේ අවි ආයුධ වල මම හොයාගෙන යනකොට තියෙන්නේ දැන් ලංකාවේ අපි සාමාන්‍යයෙන් භාවිත කරන අවි ආයුධ නැත්නම් කරපු ඒවා ගද්දුට බොහොම සීමිත ප්‍රමාණයක්. වෙන රටවල විශාල ප්‍රමාණයක් අවි ආයුධ භාවිත කරලා තියෙනවා. නමුත් මේකේ විශිෂ්ටත්වය තියෙන්නේ අපේ රටේ ආයුධවල තියෙන ප්‍රමිතිය, එහි තියෙන විශිෂ්ටත්වය පිළිබඳ විදේශිකයන් පවා විශේෂ වර්ණනා කරලා තියෙනවා. ඉතින් අපි ඒ රටවල අනුකරණය කරලා අපි යම් ආයුධ හැදුවට නමුත් ඒ රටවලට වඩා ඉතා දියුණු මට්ටමින් මේ හදපු බව අපිට ඉතිහාසයේ සාක්ෂි තියෙනවා. ඒක තමයි මේකදී වැදගත් වෙන්නේ. ඉතින් ඒ තුලින් අපිට පේනවා අපේ අයගේ, අපේ විශේෂයෙන්ම අපේ ශිල්පීන්ගේ තීච්ච දැනුම සහ ඔවුන් ඒ සම්බන්ධව කොයිතරම් තමන්ගේ කාලය විඩං කරලා කැපීමක් කරාද කියන එක. ඒතර ඒ තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ මම මෙතෙන්දී දැන් අපි අනාගතයේදීත් මේ යම් අලුත් නිර්මාණ අද ලෝකයට ගැලපෙන නිර්මාණ ඕන් මගින් කරලා මේ රටේ යම්කිසි සංවර්ධනයට යම්කිසි දායකත්වයක් ඔවුන්ගෙන් සපයන්න උත්සාහ කිරීම. ඒතකොට අතීතයේ මොන වගේ ශාස්ත්‍රයන් ඔස්සේද අපිට බොහොම ඉහළින් කතා කරන්න පුළුවන් මෙන්න මේ ශාස්ත්‍රයන් සම්බන්ධයෙන් මෙන්න මෙහෙම ආයුධ වර්ග තිබුණා. අපි ගොඩක් වෙලාවට කෘෂිකර්මයත් එක්ක රඳා පැවතිච්ච සහතිතයක් තියෙන ජාතියක් විදිහට ප්‍රධාන වශයෙන්ම කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් තියෙන දේවල්ද අපිට කතා කරන්න පුළුවන්. එතනින් එහාට ගිහිල්ලා දැන් ලෝකීය විශ්මයටපත් වෙන අපේ නිර්මාණ මොනවද තිබුණේ? ඔව් දැන් අපි ඉස්සෙල්ලම ගල්යුගය ගැන කතා කරොත් ඒකේ සාමාන්‍යයෙන් ප්‍රමාණයක් අපේ තියෙනවා. ඒ වගේම දැන් පසුගිය අවුරුද්දේ හොයාගත්ත අස්ති වලින් හදපු ඒ ආයුධ අපේ ලංකාවේ විශේෂයෙන්ම දුනු ඊතල. ඒක ලංකාවේ අප්‍රිකාවෙන් පිට වූ මානවයා අවුරුදු 48000කට ප්‍රථම මේ ලංකාවේ තමයි මුලින්ම ඒ දුනු ඊතල හැදුවේ කියන එක අද ඔප්පු කරලා තියෙනවා. ඒකෙන් අපිට පේනවා වෙනත් රටවල දුනු ඊතල තිබුණට ඒ අපේ රටේ තමයි මුලින්ම ඒ අවුරුදු 48000කට කලින් ඒක හදපු බව පාහියන්ගල් ලිනේ කරපු පරීක්ෂණ වලින් අපේ ලාංකික විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා. ඒ එක්කම ඊට පස්ව අපි ලෝහ යුගයට ආවට පස්සේ අපි විශේෂයෙන්ම කඩු සහ වෙනත් ආයුධ හදලා තිනවා. ඒ වගේම ඊට පස්ව තුවක්කු කාල තුවක්කු ඒ වගේ හදලා තිනවා. ඒවායේ විශිෂ්ටත්වය බලපුවාම අපි වෙනත් රටවල් එක බලනකොට ඉතාම විශිෂ්ට අවීමේවා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් අපේ ලංකාවේ 15 වෙනි නැත්නම් 11 වෙනි 12 වෙනි සියවස් වල ඒ කාලවල අපේ රටෙන් වානේ පිටරට යවලා දෙනවා. දැන් අපේ ඉතිහාසය විතර නෙමෙයි ලෝක ඉතිහාසය සඳහන් වෙනවා 11 වෙනි 12 වෙනි සියවස් වල වැඩියෙන්ම වානේ පිටරට ඇරියේ ශ්‍රී ලංකාවෙන් කියලා. ඒතකොට ඒ වගේම දකුණු ඉන්දියාවෙනුත් යවුවා. ඒතකොට ඒ වානේ මගින් තමයි ඔය
සිරියාව වගේ රටවල ඩමස්කස් කියන කඩු හැදුවේ. එතකොට අපේ ඉතිහාස සඳහන් වෙනවා ඒ වගේම විදේශිකයෝ කියනවා විශේෂයෙන්ම යුරෝපයායි කියනවා වූට් ස්ටීල් කියලා. ඒ වගේම සිරියාව වගේ මැද පෙරදිග රටවල කියනවා සෙරෙන්ඩිප් ස්ටීල් කියලා. ඒ සෙරෙන්ඩිප් කියන්නේ අපේ රටේ නමක්. ඒතර ඒ වාහනේ තමයි ඒගොල්ලෝ භාවිත කරලා තියෙන්නේ ඒගොල්ලන් කඩු හදන්නේ. ඒතර ඒ කඩුවට ඩමස්කස් කඩුව කියන කරුණු කීපයක් තියෙනවා හේතු කීපයක්. ඒ ඩමස්කස් කඩුවේ විශේෂත්වය තියෙන්නේ එහි තිබෙන නම්‍යශීලී බව සහ තියුණු බව සහ එය ඊටාම හොඳින් දිගු කාලයක් පරිශීලනය කරන්න පුළුවන් මේ මල නොකෑම සැහැල්ලු බව ඒ කරුණු රාශියක් ඒ කඩුවේ. ඒ කියන්නේ අපේ රටෙන් අරන් ගියපු වාහනේ වලින්ද මේක නිර්මාණය කරන්නේ. එතකොට අපේ රට ඇතුළෙත් මේක හැදුවා කියන්නේ සාක්ෂි තියනවද මේ ඩමස්කස් කඩුව ඔබතුමා? ඇත්ත වශයෙන්ම දැන් අපි මේ ගැන මම හොයාගෙන යනකොට ඩමස්කස් කඩුව සම්බන්ධව ගොඩක් ඉතිහාස සඳහන් වෙන්නේ අපේ පොත්පත්වල හෝ අන්තර්ජාලයේ සඳහන් වෙන්නේ එය ඒ මැද පෙරදිග හැදුවා කියන එක. නමුත් ඒකට වාහනේ ඇරුවේ අපේ සහ ලංකාවෙන් සහ ඉන්දියාවෙන් දකුණු ඉන්දියාවෙන් පමණයි. එතකොට ඉන්දියාවේ එම ඩමස්කස් බ්ලේඩ් හදපු බව අද ඔප්පු කරලා තියෙනවා. ඒගොල්ලෝ ඔප්පු කරලා තියෙනවා මොකද ටිපු සුල්තාන් ආමරියක එතකොට රාජ්පුත් සිං ආමරිය වගේ තැන් වලින් ඒගොල්ලන් ලැබිලා තියෙනවා මේ ඩමස්කස් බ්ලේඩ්. ඒ කියන්නේ ඉන්දියාවේ තිබුණ බවට සාක්ෂි තිබෙනවා. දැන් මට අවශ්‍ය වෙන්නේ අපි පරීක්ෂණ වලින් පෙන්වන්න මේ ලංකාවෙත් අපේ වාහනේ අරිවා වගේම අපිත් එවැනිම ඩමස්කස් කඩු වගේ ඒ ආයුධ අපිත් නිර්මාණය කරා කියන එක. එතෙන්දී අපිට මේ අපේ ඉතිහාසයේ වගේම යම් අපේ යම් ජනශ්‍රුතිය තුලින් තිබෙන කරුණු ගන්න පුළුවන්. සමහරට ඒ වගේම අපේ ජාතක කතා ගත්තත් එවැනි දේවලත් ඒ පැරණි විස්තරවල තියෙනවා මේ සම්බන්ධව මේ ඩමස්කස් කඩුව සම්බන්ධව. ඒක මොකද හේතුව ඔය ඩමස්කස් අපේ ජාතක පොත ආශ්‍රයනොත් අපිට කියන්න පුළුවන්. මොකද දැන් මේ ඩමස්කස් කඩුවේ තියෙන විශිෂ්ටත්වය පිළිබඳව කවුරුත් හරියටම දැනගෙන ඉන්නේ මොකද මේක තිබුණේ කියලා. පසු කාලිනව මේ හොයාගත්ත දැන් 2006 පමණ තමයි හොයාගත්තේ මේට නැනෝ තාක්ෂණය භාවිත කරලා තියෙන බව. එතකොට නැනෝ තාක්ෂණය හොයාගත්තේ නැත්නම් ඒක සංකල්පයක් හැට ඉදිරිපත් කරේ 1959 තමයි රිචඩ් ෆේමන් කියන ඇමරිකානු විද්‍යාඥයා. එරික් ඩ්‍රෙක්ස්ලර් කියන විද්‍යාඥයා 1987 තමයි ඊට අවුරුදු 28කට පස්සේ කිව්වේ එවැනි තාක්ෂණයෙන් ආයුධ හදන්න පුළුවන් කියන එක. නමුත් කිසිදු වර්ෂ 11 12 යනි සියවස්වල ඉඳන් අපි මේ ඩමස්කස් ආයුධ හදපු බව තමයි අපිට ඔප්පු කරන්න ඕන. අපි ඒක හදලා තියෙනවා. ඒ වාහනේ අපි යවලා තියෙනවා. ඒවෙන් තමයි හදලා තියෙන්නේ. ඒතර ඒක නැනෝ තාක්ෂණය භාවිත කරලා තියෙනවා. ඒක ඔප්පු වෙලා ඉවරයි. දැන් ඒක ඔප්පු කරේ 2000 ගණන්. බොහොම තියුණු ආයුධයක් මේ ඔබ කියන්නේ. තියුණු ආයුධයක්. ඒකේ තියුණු බව දැන් මැද පෙරදිග නම් කියන්නේ දැන් ඒ ඩමස්කස් කඩුවක තියුණු බව කියන්නේ දැන් අපි සෙටින් රෙද්දක් වගේ උඩ දාලා ඒක මෙහෙම ඇල්ලුවොත් එහෙම කඩුවෙන් ඒක කැපිලා වැටෙනවා. සාමාන්‍ය කඩුවකින් නම් ඒක ලිස්සල යනවා. ඒක ඒගොල්ලන් කියන්නේ. අපේ රටේ තියෙන කතාවල තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් අපේ උම්මග්ග ජාතකයේ තියෙනවා කඩුවක මුවාත බලන්නම් කඩුව උඩින් මුවාතට උඩින් මෙහෙම පුළුන් කෑල්ලක් දාන්න කියලා. ඒතකොට ඒක දෙකට කැපිලා වැටෙනවා නම් තමයි ඒකේ මුවාත කියන්නේ. ඒ ඩමස්කස් කඩුවේ ලක්ෂණ තමයි. ඒ වගේම අපේ ජාතක කතා ගත්තාම මට මතක හැටියට 376 වෙනි ජාතක කතාව තියෙනවා සුචි ජාතකය කියලා. ඒ ජාතක කතාවේ තියෙනවා මේ නැනෝ තාක්ෂණය සම්බන්ධ ඉඟියක්. ඔව්. ඒකේ තියෙනවා ඒ තරුණයෙක් නැනෝ තාක්ෂණයෙන් හදපු ඉදිකට්ටක් ගැන. ඉතින් ඒ නිසා මේ කතාව ඔබට කියවලා බලන්න පුළුවන්. ඒක විස්තරය ඇතුලෙන් හිතලා බැලුවොත් මේ නැනෝ තාක්ෂණය ගැන තමයි ඒකේ තියෙන්නේ. අපි සමහර කාරණා පිළිබඳව අපි ගැඹුරින් අධ්‍යයනය කරන්නට අවශ්‍යයි. හොයාගෙන යන්න ඕනේ. අපිට මතු කරගන්න දේවල් බොහොමයක් තියෙනවා අපේ වටිනාකම් උරුමයන් සම්බන්ධයෙන්. එතකොට අනුර මහත්මයා මේ කෙනෙකුට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. දැන් ඔහොම දේවල් අපි ළඟ තිබුණා නම් අපේ මේ ලෝකේ විශ්මිත දේවල් සිද්ධ කරා නම් අපිට කොතනද මේවා මග හැරෙන්නේ? ඇයි දැන් අපිට දැන් මේ තියෙන කාලවකවානුව තුල අපිට මේ දේවල් මේ තාක්ෂණය මේවා දකින්න නැත්තේ ඇයි කියන කාරණේ කියලා ප්‍රශ්නයක් ඇහුවොත් මොකක්ද අපිට උනා කියලා ඔබතුමාට හිතන්න පුළුවන්? ඒක හැබැයි පොඩි කාලෙකින් වෙච්ච දෙයක් නෙමෙයි. මම හිතන්නේ අවුරුදු සෑහෙන ගාණක් දහස් ගාණක් තිස්සේ අපේ පොත්පත් සමහර ඒවා විනාශ කරා. ඔය කාලිංග මාග වගේ යුද්ධවලදී අපේ පුස්තකාල විනාශ කරා. ඒ වගේම අපේ තාක්ෂණ ශිල්පීන් වගේ අයගේ ජීවිතේ නැති කරා. සමහරට ඒ වගේ අය ඒ රටවලට වහල්ලු වශයෙන් අරන් ගියා. දැන් ඇත්තටම අර ගජවා රජුරන් කතාවෙත් සමහරට එවැනි තාක්ෂණ ශිල්පීන් ගෙනියන්නේ. ඒගොල්ලන්ගෙන් වැඩ ගන්න නැති නිසා අපිට ඒ අය නැතු වුණා. ඒ වගේ ප්‍රශ්න අපිට වෙලා තියෙන නිසා තමයි මේක යටපත් වෙන්න හේතුව. අනිත් එක ඒ කාලේ විශ්වවිද්‍යාල වගේ අපි දැන් තියෙන වගේ අධ්‍යාපන ක්‍රමයක් නෙමෙයි තිබුණේ පියපුතු අධ්‍යාපනය. ඒ පියපුතු අධ්‍යාපනයෙන් ඒ පියාගෙන් තමයි පුතාට එන්නේ. ඉතින් සමහරට එතෙන්දී යම්කිසි එතනින් වෙනස් වුණොත් එහෙම ඊට පස්සේ ඒක එන්නේ නැහැ කියලා. ඒ ප්‍රශ්නේ බලපෑවා. ඒකම අර අපි සාමාන්‍යයෙන් කතාවලත් කියනවා අර මේ ගුරු මුස්තිය තියාගන්නවා කියලා එහෙම කතාවකුත් අපේ එහෙම කතාවක් තියෙනවා. නමුත් ඇත්ත වශයෙන්ම අර වගේ විවිධ හේතු නිසා වගේම පසු කාලිනව මේ බ්‍රිතාන්‍ය යටත් වීතියක් වශයෙන් තියෙන කාලෙදිත් ඊට කලින් ඔය පෘතුගීසින් වගේ ඉන්න කාලෙදිත් සමහරට ඒ ශිල්ප ගම්මාන වලට ගිහලා ඒවා විනාශ කළා තියෙනවා.
දැන් ඒ වගේ අඟුල් මඩු වගේ විවිධ ප්‍රදේශවල ඒ විනාශයන් කරලා තිනවා ඒ අය මරලා. සාමාන්‍යයෙන් දැන් අපි ජාතික කෞතුකාගාරයට ගියත් යම් ආයුධ කොටස් දැක බලා ගන්න හැකියාවක් ලැබෙනවානේ. ඔය කියන විදිහට දැන් ඔය කාලවකවානුවේදී ලෝකේ තාක්ෂණයට වඩා අපි ඉහළින් ඉස්සරහින් හිටියා කියලාද ඔබතුමා කියන්නේ දැන් මීට සියවස් කිහිපයකට කලින්? ඔව්. ඒකට හේතුවක් වශයෙන් මේ මෑත බ්‍රිතාන්‍ය යුගයේදී මට කියන්න පුළුවන් බ්‍රිතාන්‍ය යුගයේදී අපේ ඉතිහාසයේ තියෙනවා ඒක සඳහන් වෙනවා ඒක සඳහන් කරන්නේ අපි නෙමෙයි විදේශිකයෝම සඳහන් කරලා තියෙනවා. ඩිකෝටෝ කියන පෘතිකාල් සෙනෙවියා යාගේ පොතේ ලියනවා යුද්ධය ඉවරෙන්න මාස 3ක් තියෙද්දි සීතාවක රාජසිංහයන් තුවක්කු 20000ක් හදාගෙන අපට ඒකෙන් ගහලා අපිව ගහලා කොළඹ කොටුවට සීමා කරා කියලා. ඒකම යා කියනවා අපේ තුවක්කු වලට වැඩිය ඈතට එල්ලෙට තියන්න පුළුවන් තුවක්කු සිංහල හමුදාවෙන් ගෙනාවයි කියලා. 20000ක් තුවක්කු හදාගෙන ගියා කියලා. සමහර අය කියනවා ඒවා මේ පෘතිකාල් සෙනෙවියන්ගෙන් මේ ඒගොල්ලන්ගෙන් ගත්තයි කියලා. නමුත් එහෙම ගැනීමක් නෙමෙයි අපි හදපුවා. හදපුවා ඒ යාම කියන ඩිකෝටෝම්. ඒ වගේම මේ යුද්ධේ වෙන අතරදී පයිරාට් කියන නැත්නම් ඒ පිරාට් කියන පෘතුගීසි පංශ ජාතිකයා බෝට්ටුවකින් මෙහෙට එනකොට ඒ පෘතුගීසීන් සහ අපේ සිංහල හමුදාව අතර යුද්ධය දැකලා එයා වොවේජස් කියන එයාගේ පොතේ ලියලා තිනවා මේ සිංහල හමුදාව ගෙනාවු තුවක්කු ඒ ප්‍රංශ තුවක්කු වලටත් වැඩිය මුළු යුරෝපයේම තුවක්කු වලට වැඩිය හොඳ තුවක්කුවක් මේ ගෙනාවා කියලා. ඉතින් ඒකෙන්ම අපිට පේනවා මේ විදේශිකයන්ම කියනවා මේ අපේ තුවක්කු හුඟක් හොඳයි කියලා. සමහර තැන්වලදී දැන් ඉංග්‍රීසි ආණ්ඩුව සතු කාලතුවක්කු පවා අපේ අය පාවිච්චි කරන්න දැනගෙන හිටියා කියලා ඉතිහාසයේ සඳහන් වෙන තැන් තියෙනවා නේද? එතකොට දැන් ආණ්ඩු මහත්මයා දැන් ඔය කාරණා පිළිබඳව කතා කරගෙන යනකොට දැන් අපිට වඩා මේ කාල වකවානුවේදී වෙනත් රටවල් බොහොම ඉහළින් ඉන්නවනේ ඉස්සරහින් ඉන්නවනේ. දැන් අපිට නැවත මේ දේවල් මතු කරගන්න ක්‍රමවේදයක් නැද්ද? මොකක් හරි අපි යම් අධ්‍යයනයක් කරන්න ඕනේද? පොතපතින් මේව ගන්න ඕනේද? නැත්නම් අපේ උරුමයන් අපි ළඟ තාම රැඳිලා තියෙනවා කියලා යම් අදහසක් ඔබතුමාට නැද්ද? අපි මේක ඉස්සරහට මොකද කරන්න ඕනේ කියන එක. පැහැදිලිවම විශ්වාසයක් තියෙනවා. දැන් මෙතෙන්දී අපි තුල ඉස්සෙල්ලා විශ්වාසයක් අපි ගොඩනගා ගන්න ඕන අපිට මේක පුළුවන්කමක් තියෙනවා කියන එක. හැකියාවක් තියෙනවා කියන. ඕන කෙනෙක් විභාගයක් කරන්න ගියත් මොනවා වුණත් මට මේක පුළුවන් කියන එක ඒක විශ්වාසය ඉස්සෙල්ලා ගන්න ඕන. ඊට පසුව අපේ මේ විශේෂයෙන් අපේ ඥාන දැන් විද්‍යාඥයෝ කියනවා ඒ ඥාන තුලින් ඒ විවිධ නිර්මාණ හැකියාවන් එනවා කියලා. දැන් අපිට අපේ පොතපත විනාශ වුණත් අපිට ශිල්පීන් නැති වුණත් ඒ තාක්ෂණය අපේ ඥාන තුලින් ඒවා ඉදිරියට ගන්න පුළුවන්. ඒක අපේ වෙනත් රටවල ඒ ඥාන භාවිත කරලා කරපු දේවල් වලින් අපිට උදාහරණ පෙන්වන්න පුළුවන්. අපි පොඩ්ඩක් ඒ ගැන කතා කරමු. දැන් ඒක පොඩ්ඩක් දැන් කොහොමද අපි මේක කරන්නේ? කොහොමද මිනිස්සු හොයාගන්නේ? දැන් ඇත්තටම අපිට මේ පහුගිය අතීතය ගැන කතා කරනකොට අපි සතුටින් කතා කරන්න දේවල් ඉතුරු වෙලා නැහැනේ. අපි හැමදාම කතා කරනවා අපිට අරක තිබුණා මේක තිබුණා ඇත්ත කතාව ඕකනේ. අපිට යම් කෙනෙක් ඉතිහාසයෙන් හෝ මේ ජනශ්‍රුති තුලින් කියන දේවල් අපි කතා කරන්නේ. හැමදාම කතා කරාට අපිට වෙච්ච දේකුත් නැහැනේ. අපි කොහොමද මේක ප්‍රායෝගිකව යොදවගන්නේ කියන කාරණේ පිළිබඳව තමයි. ඒකෙදී අපි සාමාන්‍යයෙන් මෙතෙන්දී අපි ඒ පුද්ගලයෝ හොයාගෙන යන්න ඕන. දැනටත් අපේ ලංකාවේ මම මේ දවස්වල ලංකා පුරා ගම්මානවල යනවා. ඒ ගම්මානවලදී මට පේනවා විවිධ දක්ෂතා තියෙන ශිල්පීන් ඒ ගම්මානවල ඉන්නවා කියලා. ඒතර ඒ අය අපි ඒකරාශි කරන්න ඕනේ. ඒකරාශි කළා ඒගොල්ලන්ගේ දැනුම අරගෙන ඒ වගේම ඒගොල්ලන්ට අපේ දැන් තියෙන දැනුමෙනුත් නවීන දැනුමත් එයාට දීලා අපිට පුළුවන් ඒගොල්ලන්ට කියලා යම් නිර්මාණ කරන්න. දැන් ඇත්ත වශයෙන්ම අද ලංකාවේ ගොඩක් දුරට විවිධ තරඟ තියෙනවා විවිධ රූපවාහිනී නාලිකා වලින් විවිධ තරඟ පවත්වනවා ඒවයින් සමහරලාට මේ බිහි කරන අයගෙන් යම්කිසි නිර්මාණයක් ඊට පස්ව වෙනවද කියන එක අපිට ප්‍රශ්නයක්. නමුත් මේ වගේ කට්ටියක් සම්බන්ධව යන්නේ රූපවාහිනී නාලිකාවකින් ඕක කරනවා නම් ඒ වගේ අයගෙන් යම් නිර්මාණ අපිට ඉදිරියට ඉදිරිපත් කළා මේ රටට විතරක් නෙමෙයි වෙන රටවලට පවා අපිට යම්කිසි ඒවා ආනයනය කරන්න පුළුවන්. ඉතින් බලාපොරොත්තු ඇතිව අපේ ඉදිරි අනාගතය සම්බන්ධයෙන් අපි දැක්මක් ඇතුව නාලිකාවක් විදිහට කතා කරන්න. ඉතින් මෙතුමා විවිධ ශේෂ්ත්‍රයන් සම්බන්ධයෙන් ප්‍රවීණෙක් පළපුරුද්දක් තියෙන කෙනෙක් නිසා අපි මෙතුමා මේ දිනවල මේ කරන කාර්යය සම්බන්ධයෙන් කතා බහ කරන්න අවශ්‍ය නිසා මේ විදිහට පැමිණලා කතා කරේ. ඉතින් මම හිතන්නේ මේ අපි මෙතුමා ඉතිහාසය අධ්‍යයනය කරන නිසා දැන් අපි රාවණ යුගයේ සම්බන්ධයෙන් ලොකුවට කාරණා කතා කරනවානේ. දැන් ඊතරත් කියනවා අර දඬුමුණ්ඩරෙන් අපි ගමන් ගත්තා කියන කාරණා. රාවණා කියන්නේ මේ මුළු සක්විති රජවරයෙක් විදිහට කටයුතු කරපු කෙනෙක්. එතකොට දැන් මේ තිබිච්ච ගොඩනැගීම මේ තිබිච්ච හැකියාවන් ඇයි දැන් අපිට මේ කාලවකවානුව තුර දකින්න නැත්තේ කියන කාරණේට මොකක්ද ඔබතුමා හිතන්නේ? ඒකට එක ප්‍රධාන හේතුවක් වෙන්න පුළුවන් අපි ඒ ගැන හොයන්නේ නැති එකයි අපි ඒ ගැන විශ්වාසයක් නැතිකම සමහරට අපි වෙන බටහිර දෘෂ්ටි කෝණ වලින් බලන එක. අනිත් එක තමයි අපේ අධ්‍යාපන ක්‍රමයේ යම් දුර්වලතා. ඒ තුලින් අපේ දරුවන්ගෙන් මේ නිර්මාණ එන්නේ නැහැ. මොකද දරුවන්ට අපි අධ්‍යාපනය දෙන්න ඕන කල්පනා කරන්න හිතන්න මිසක්
කටපාඩම් අධ්‍යාපනය නෙමෙයි. අද බොහෝ විට මේ කටපාඩම් අධ්‍යාපනයෙන් නිර්මාණ බිහි වෙන්නේ. හැබැයි සමහර දරුවන්ගෙන් ගැමි දරුවන්ගෙන් යම් නිර්මාණ මේ කාලෙත් වෙලා තියෙනවා. අපි දකිනවා ජිනීවා වල ගිහිලා ඒගොල්ලෝ යම් තරග දිනනවා. නමුත් ඒක වෙන්න නම් ඒගොල්ලන්ට ඒ වාතාවරණය අපි හදලා දෙන්න ඕන. එතකොට ඒ දරුවන්ගෙන් පුළුවන් ඒ නිර්මාණ අපිට ගන්න. ඉතින් ඒ නිසා අපිට ඒක දැඩි විශ්වාසයක් මට නම් තියෙනවා. අපි මේ අධ්‍යාපනය හරියට ඒ ආකාරයට අපිට ගැළපෙන විදිහට හදාගෙන ඒ වගේම අපි අර දරුවන්ට විශේෂයෙන්ම විද්‍යාව විශේෂයෙන්ම ගණිතය. දැන් ලෝකේ අවුරුදු 10 ගානක් තිස්සේ මිනිසුන් තම බුද්ධි මහිමයෙන් බිහි කරපු විශිෂ්ටම දේ තමයි ගණිතය. ඒක අපේ ගණිතයේ මේ ලංකාවේ තිබුණා. ගණිතේ නැත්තම් මේ වගේ වාරිම කර්මාන්ත කරන්න බෑ. අඟල් 6ක් 70කට බහින යෝධයල හදන්න බෑ. අර වගේ සීගිරිය වගේ නිර්මාණ කරන්න බෑ. ඒ වගේම අපිට ජේතවනයේ වගේ අදටත් ලෝකේ ගඩොලෙන් විතරක් කිසිම කම්බියක් කිසිම බදාමයක් ඒ වගේ කොන්ක්‍රීටයක් නැතුව අදටත් ගඩොලෙන් විතරක් හදපු උසම ගොඩනැගිල්ල තමයි ජේතවනේ. ඉතින් ඒ නිර්මාණ කරන්නේ. ඒතර අවුරුදු 1000ක් 1500ක් යනකොට මේ දැනුම නැති වුණා කියලා අපි කොහොමද අනුර මහත්මයා විශ්වාස කරන්නේ? ඒක වෙන්න මේක හේතුව. දැන් ඇත්තටම අපේ ඈත අතීතයේ දැන් තිබුණේ විශේෂයෙන්ම මේ කුල ක්‍රමයේ සමාජයක් තිබුණා. ඒ කුල ක්‍රමයේ සමාජයේදී කුල තිබුණේ කුල ભેදය සඳහා නෙමෙයි වැඩ කරන්න. ඒතර දැන් යම් කුලයක කෙනෙක් ඒ කුලයේම කෙනෙක්ව විවාහ කරගන්නේ ඒ වැඩේ කරන්න දන්න කෙනෙක් එන්න ඕන නිසා. ඒ අරගෙන වෙන ભેදයක් නැහැ. ගමේ සියලු කුලවල අය බොහොම සහෝදරත්වයෙන් තමන්ගේ වැඩ කරා. ඉතින් පසු කාලිනව මේ අපේ සමාජ විපරිණාමයත් එක්ක මේක කුල ක්‍රමයේ වලට පන්ති ක්‍රමයකට වෙනස් වුණා. එතකොට අර ක්‍රමයේ බිඳ වැටුණා. ඒ වගේම විදේශ රටවලින් විවිධ දේවල් බාල නිෂ්පාදන මෙහි ගෙනාවා. අරගොල්ලන්ගේ නිෂ්පාදන වලට තැනක් නැති වුණා. ඒකෙන් ඒ නිෂ්පාදන කරන එක ඒගොල්ලන්ට ආදායමක් නැති වෙන නිසා ඒගොල්ලෝ ඒවෙන් අයින් වුණා. ඒක නිසා සමහරට සමහරට වයසක යම් පරම්පරාවක් අද ඉන්නවා. ඒගොල්ලෝ නැතුණාම ඊළඟ පරම්පරාවල් ඒ නිෂ්පාදන වල ඒ හස්ත කර්මාන්ත වල අද යෙදෙන්නේ නැහැ. ඒක තමයි ඛේදවාචකය. සාමාන්‍යයෙන් දැන් අපිට ලිඛිත ඉතිහාසයක් තියෙනවානේ විජය රජුරුවන්ගෙන් මෙපිටට එතනින් එහාටනේ අපි ගොඩක් වෙලාවට අර ඔය විශ්වකර්ම දේවල් සිද්ධ කරා රාවණා යුගයේ එතනින් එහාට ගියපු යුගයේ මොකද දැන් විජයගෙන් මෙහා යුගයේ සම්බන්ධයෙන් අපිට ලිඛිත ඉතිහාසයක් තියෙනවා මෙන්න මේ අදාළ දේවල් තිබුණා කියන කාරණය. එතනින් එහාට තමයි මේ සාමාන්‍යයෙන් විශාල වශයෙන් ස්වර්ණමය යුගයක් පැවතුණා කියන දේ අපිට ඔප්පු කරගන්න පුළුවන්ද සාමාන්‍යයෙන් රාවණා යුගයට කලින්? ඔව් ඒක මෙහෙමයි. දැන් අපේ විජයගෙන් පස්සේ ඉතිහාසයක් යම්කිසි ලියවිලා තියෙනවා. ඊට කලින් අවුරුදු යම්කිසි පරතරයක් තිබිලා ඊට කලින් අවුරුදු 50000කට ඒ වගේ කලින් ඉස්සර පාහියන් මේ එළෙන වගේ තැන්වල ඒ මානවයා සම්බන්ධව ඒ පැරණි දේවල් ටික තියෙනවා හොයාගෙන. නමුත් අතරමැද ඉතිහාසයේ කොටසක් අපේ නැති වෙලා තියෙනවා. ඒ අතරමැද ඉතිහාස දෙකවල ගැන අපි හරියට පරිශන තාම කෙරෙලා නැහැ. දැන් කරගෙන යනවා යම් ප්‍රමාණයකට. අන්න ඒ තුල තමයි අපි යම් මේ අඩුපාඩුවක් වෙලා තියෙන්නේ. ඉතින් අපි දැන් කරන්න ඕන යම්කිසි හරි ගවේෂණයක් කරන්න ඕන අපේ ඒ අතරමැද ඒ අඳුරු අතීත යුගයේ මොනවද අපේ කරේ මොනවද තිබුණේ කියන එක. අන්න ඒ සම්බන්ධ ගවේෂණ ඉතාම වැදගත් වෙනවා විශ්වවිද්‍යාල මට්ටමින් අපි කරනවා. එතකොට යුරෝපයේ ඇමරිකාව වගේ රටවල් මේ පහුගිය අවුරුදු 200 300 අතර කාලෙදී නෝ ශීඝ්‍ර සංවර්ධනයක් සිද්ධ වුණේ. එතකොට මේගොල්ලොන්ට කොහෙන්ද මේ දැනුම එකපාරටම කඩාගෙන වැටුනේ කියන එක ගැන අපිට යම් කතා බහක් ඇති කරගන්න බැරිද? මොකද දැන් අපි උඩින් යනකොට සුද්දා කොලාතු ඇඳ කියලානේ අපි සාමාන්‍ය විවහාරයේ කතා කරන්නේ. මුකුත්ම නැති වෙලා හිටපු මේ සුදු ජාතිකයෝ ඇමරිකානුවෝ කොහොමද මේ ශනිකව ඉක්මනට මේ වගේ සංවර්ධනයකට ආවේ? අපිට ඇතැම් විට ඇත්තට අපිට කියන්න සිද්ධ වෙනවා. අපිට හිතා ගන්නත් බැරි තැන්වල වුන් ඉන්න අපි මොනවද කතා කරන්නේ? ඔව්. එතෙන්දී ඇත්තටම ඒ රටවල් වල අය ඇත්ත වශයෙන්ම දැන් අපේ රටේ නැත්නම් මේ මැද අපේ පෙරදිග රටවල තිබිච්ච යම් තාක්ෂණික පොත්පත් ඒ අය ඒ තොරතුරු එහෙට අරගෙන ගියා. ඒවයින් යම් මේගොල්ලෝ ආభాෂයක් ලැබුවා යම් ප්‍රමාණයකට. ඒකෙන් යම් දේවල් බිහි කරා. නමුත් ඒගොල්ලන්ට සියලු දේ හරියට අවබෝධ කරගන්න බැරි වුණා. නමුත් යම් ප්‍රමාණයකට අවබෝධ කරගෙන ඒගොල්ලෝ දැන් ඒවා හදලා දෙනවා. නමුත් අපේ තිබිච්ච දේවල් ඔයිටත් වඩා ඉහළයි කියලා මම හිතන්නේ. නමුත් අපිට ඒක දැන් නැති වෙලා තියෙනවා. දැන් අපි ඒක හොයාගෙන යන්න ඕන. අපේ නැති වෙච්ච උරුමයන් මොනවාද කියන එක. ඔබතුමා කියන විදිහට අර ඥානමය ක්‍රමවේදය තුල පැහැදිලිවම දැන් මට සාමාන්‍ය මම වැඩසටහන් කරලා තිනවා ලංකාව පුරා ගිහිල්ලා ඒ සමහර ළමයි ඉන්නවා මම දැකලා තිනවා ඒගොල්ලෝ ඒ ඥාන වලින් එන හැකියාවන් උදාහරණයකට එක ළමෙක් තමන්ගේ ගෙදර නිවස ඉස්සරහා පඩිපෙළේ වාඩිලා තාරකාවල පිහිටීම කොටුක ගහ හදිනවා එක්සයිස් පොතක. එයා කවුරුවත් කියලා දෙලවත් පොතකින් දැකලවත් නෙමෙයි. ඒ අනුව ඒ ළමයා ඒ තාරකා මණ්ඩලයේ පිහිටීම අනුව ඒ පළාතේ කාලගුණික තත්ත්වයේ වර්ෂාපතනය ගැන අනාවැකි පළ කරන්න පුළුවන් වාර්තාවක් නිකුත් කරා. ඒ වාර්තාව බලලා තමයි
ඇමරිකා විශ්වවිද්‍යාලයකට ඒ ළමයා ගත්තේ. ඉතින් ඒ ළමයා ඒ ඥාන වලින් ආපු දෙයක්. ඉතින් ඒ වගේ අය අපේ අදටත් ඉන්නවා ගම්වල සැඟවිලා. අන්න ඒ අය අපි හොයා ගන්නවා. ඒ අයගෙන් අපිට පුළුවන් මේ නැති වෙච්ච දේවල් නැවත ලබා ගන්න. දැනුම් පද්ධති අපි මතු කර ගැනීම තමයි මතු කර ගැනීම අවශ්‍ය වෙන්නේ. ඉතින් මම හිතන්නේ විශාල කාර්යභාරයක් සිද්ධ කරන්න වෙයි ඉදිරියට අපේ රට ගැන ලෝකය ගැන අපිට යම් තැනකට යන්න ලෝකයේත් එක්ක ඉස්සරහට යන්න අපේ රට. ඉතින් අවසාන වශයෙන් මම කැමතියි ඔබතුමා දැන් මේ ලේඛන කලාවත් එක්කත් කටයුතු කරන නිසා මම හිතන්නේ මේ ඔය පරිගණක තාක්ෂණය පිළිබඳව ලංකාවේ පළවෙනි ග්‍රන්ථය රචනා කරලා තියෙන්නේ ඔබතුමා මම හිතන්නේ. ඒ කියන්නේ 1983 වගේ මම මුලින්ම පරිගණකේ කාලේ තිබුණේ තොරතුරු තාක්ෂණය කියලා නේ පරිගණක විද්‍යාව කියලා පොතක් මම පළ කරා. ඒක තමයි මුල්ම සිංහල පොත පරිගණක සම්බන්ධව. ඔව්. මේ පොත. මේ පොත තමයි පරිගණක විද්‍යාව කියලා මුලින්ම පළ කළ පොත. මම මේක කාලේ මට මුදල් නොතිබුණ නිසා මේ රෝනියෝ ක්‍රමයට තමයි මම මුද්‍රණය කරේ. ඔව් ඊට පස්ව මම තවත් පොත්පත් රාශියක් ලිව්ව තොරතුරු තාක්ෂණ සම්බන්ධව. ඒ වගේම චිත්‍ර ශිල්පියෙක් විදිහට ඔබතුමා කටයුතු කරනවා මේ තව ගණිතය සම්බන්ධයෙන් විවිධ පොත්පත් රසක් රචනා කරලා තියෙනවා සිංහල භාෂාවෙන් සහ ඉංග්‍රීසි භාෂාවෙන්. ඉතින් අවසාන වශයෙන් මම කැමතියි ඔබතුමාගෙන් දැනගන්න දැන් මේ දැනුම ඔබතුමා බෙදා දෙන්න බොහොම කැමැත්තෙන් ඉන්නවා. ඔබතුමා විවිධ ක්ෂේත්‍රයන් ගැන මේ හසල දැනුමක් තියෙන කෙනෙක්නේ. දැන් ඇත්තටම ප්‍රායෝගිකව තලයේදී කොහොමද මේ ඔබතුමාගේ දැනුම බෙදා දෙන්න ක්‍රමවේදයක් තියෙනවද? ඔබතුමා ඒ සඳහා යොමු වීමක් කරලා තියෙනවද? ඔබතුමාට කවුරු හරි කතා කරලා තියෙනවද නැත්තම්? දැන් ඇත්තටම මේක මගේ පෞද්ගලික කැමැත්තෙන් මගේ ආසාවෙන් මගේ ආත්ම තෘප්තිය සඳහා මම කරන්නේ. මොකද මම මේ රටේ සාරේ උරාගෙන ජීවත් වෙච්ච පුද්ගලෙක්. ඒ වගේම මේ රටේ නිදහස් අධ්‍යාපනය ලැබපු කෙනෙක්. එතකොට මට මේ රටට මම මේ රටට ණය ගැතියි. ඒ නිසා මගෙන් යම්කිසි සේවයක් විය යුතුයි. එතෙන්දී හැබැයි මගේ අත්දැකීමෙන් මම දන්නවා මේ සේවය කරන්න යනකොට සමහරට ගොඩක් බාධක එනවා. සමහරට යම්කිසි තැනකදී මම ඒක කරන්න යනකොට ඒක නොකරන්න තමයි ගොඩක් දෙනෙක් කතා කරන්නේ. ඒ ප්‍රශ්නේ බලපානවා. ඉතින් ඒ වගේ සමහරට ගියාම මට කියනවා මේකට ලියුමක් දෙන්න කියනවා. ඔයාගේ ප්‍රොජෙක්ට් රිපෝට් එක දෙන්න කියනවා. ඉතින් එතකොට මට ඒවට කාලය යන නිසා මගේ වැඩේ කරන්න බැරි වෙනවා. මට බොහොම කෙටි කාලය මේ තව ජීවිතේ තියෙන්නේ. අර බස් වලට එකේ බස් එක යනවා මෙතෙන්ට ආවම මට නගින්න තියෙන්නේ. නැත්තම් ඩිපාචර් ටර්මිනල් එකේ ඉන්න ෆ්ලයිට් එකේ ඩිලේ එකක් විතරයි තියෙන්නේ. ඒ නිසා ඇත්ත වශයෙන්ම මට ඒක කරන්න පුළුවන්කම තියෙන්නේ අර වගේ අවස්ථාව මම තනියම හොයා ගන්නවා. දැන් මං ගියාම සමහර තැන් වලට විශේෂයෙන්ම සමහර ආයතන වලට රජයේ ආයතන වලට ගියාම ඒගොල්ලෝ සමහරට කියනවා ඔබතුමා අධ්‍යාපන ශාස්ත්‍රයේ නෙමෙයි ඔබතුමා කොහොමද මේ වගේ දේවල් මේ තැන් වල ගිහිල්ලා කරන්නේ රජයේ ආයතන වල නෙමෙයි කියලා. ඉතින් ඒ නිසා ඒ වගේ මං සමහරට ඒ වගේ අවස්ථාවලදී අපහසුතාවයට ලක් වෙනවා. නමුත් ඇත්ත වශයෙන් බැලුවොත් දැන් ඒ අය එහෙම කිව්වට ඇත්තටම දැන් අපේ රටේ අධ්‍යාපන ශාස්ත්‍රය දැන් අපි ගත්තොත් මහාචාර්ය ඇල්බර්ට් අයින්ස්ටයින් ලංකාවට ආවයි කියමුනේ. එතුමාට මේ පාසලකවත් දේශනයක් කරන්න බෑ. මොකද එතුමා අපේ ලංකාවේ අධ්‍යාපන ශාස්ත්‍රයේ කෙනෙක් නෙමෙයි. විශේෂ අවසරයක් ගන්නවා කරන්නේ. ඒ වගේම තමයි දැන් ඇත්තටම බැලුවොත් ඔය ලංකාවේ අපිට මේ නිවුස් වලින් නැත්නම් අපේ ප්‍රවෘත්ති වලින් අපි දැක්කා මේ මද්‍රසා පාසල් 2002 දී දාලා තිබුණා කියලා. ඒවා අන්තවාදී උගන්වලා තියෙනවා. නමුත් මේ නිලධාරීන් ඒව ගැන බැලුවද කියන එක ප්‍රශ්නයක්. දැන් අපි මේ අන්තවාදී සම්බන්ධව ගැනීම කරා ඒව ගැන බැලුවේ නෑ. නමුත් මේ තොරතුරු තාක්ෂණය හෝ ගණිතය හෝ එහෙම නැත්නම් අපේ පැරණි තාක්ෂණය ගැන අපි කියලා දෙන්න යනකොට සමහරට ඒව ගැන හොයන්න පුළුවන්. නමුත් අරව ගැන සමහරට බැලුවද කියන එක ප්‍රශ්නයක් වෙන නිලධාරීන්. අනිවාර්යෙන්ම ඉතින් හිතන්නට කාරණා බොහොමයි. ඉතින් බලධාරීන්ගේ වගකීම්යන්ගේ අවධානය මේ දෙසට යොමු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඔබතුමා මම හිතන්නේ විශාල මෙහෙවරක් සමාජ මෙහෙවරක් සිද්ධ කරමින් ඉන්න විශේෂයෙන්ම මේ දරුවන්ට සහ ගුරුවරුන්ටත් මේ පොත පාවිච්චි කරන්න හැකියාව තිබෙනවා. ඉතින් විශේෂයෙන්ම මෙතුමා දැන් මේ ඔබතුමා මේ දවස්වල දැන් අර කටයුත්තේ නියැලලා ඉන්නවද කොහොමද දැන් ඔබතුමාගේ? මම මේ දවස්වල විශේෂයෙන් මේ පරීක්ෂණ කටයුතු සඳහා මේ ආයුධ සම්බන්ධ පොත් සම්බන්ධ ලංකා පුරා යන අතර සමහර ගම්මාන මම තෝරගෙන මම ස්වේච්ඡාවෙන් එයාට ගණිතය සහ තොරතුරු තාක්ෂණය උගන්වනවා. ඒකේ ගන්නේ මම බලාපොරොත්තු වෙන්නේ ළමෙන්ගේ අර ඥාන තුල හැකියාව එළියට ගන්න. ඒකට මම ස්වාධීනව දැන් මම කරගෙන යනවා ඒක. අනිවාර්යෙන් විශාල වැඩ කොටසක් සිද්ධ කරන්න බලාගෙන ඉන්නවා සමාජ මෙහෙවරක් සිද්ධ කරන්න. ඉතින් මේ කාරණා පිළිබඳව අපි හිතමු මේ අපේ වටිනාකම් උරුමයන් පිළිබඳව මතු කරන්න ඕන නිසා තමයි මේ විදිහට කතා බහ කරන්නේ. ඉතින් තොරතුරු තාක්ෂණවේදී ඒ වගේම ලේඛකයෙක් විදිහට චිත්‍ර ශිල්පියෙක් විදිහට මෙතුමා කටයුතු කරනවා අනුර නන්දලාල් මහත්මයා. බොහොම ස්තුතියි ඔබතුමාට අපි ආයුබෝවන් කියලා සමුදුනා. ඉස්සරහට අපි තව විවිධ මාතෘකා ඔස්සේ අපිට කතා කරන්න පුළුවන් වෙයි අවස්ථාව උදා වෙයි. ඉතින් මේ කාරණා ගැන ඔබත් හිතන්න. ඔබේ අදහසුත් අපිට කියන්න මොනවද වෙන්න ඕනේ මොනවද අපි කරන්න ඕනේ කියන කාරණා පිළිබඳව ඔබේ අදහස් සහ සහයෝගයත් අපට අවශ්‍යයි. ඉතින් කතා බහ අවසන් කරන්නයි සූදානම් වෙන්නේ. හැමදාමත් විශ්වකර්ම අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න සියලු දෙනාටම යහපත් හෙට දවසක්. ආයුබෝවන්.